ආයිබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමුවන මම රවි ශිෂාර මදුවන්ත ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. මහනුවර ඇස්සල පෙරහර වෙනුවෙන් අලුත්නවර දේවාල පරිශ්‍රයේදී කප් කැපීම සිදු කෙරෙයි. ප්‍රථම කුමල් පෙරහර 13 වන දින වීථි සංචාරය කිරීමටත් සියල්ල සූදානම්. මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාවය උදෙසා දිවිපිදූ රණවිරුවන් සිහි කරමින් නිදිවන සඳහිරු සෑයේ චෝඩා මාණික්කය ගංගාරාමයෙන් බෙල්ලන්විල රාජමහා විහාරයට විහාරස්ථාන 48කදී සදහැවතුන්ට වන්දනා කිරීමටත් අවස්ථාව. ජාතික ශිෂ්‍යබට බලකායේ 13 වන බලඇණියේ පානීය ජල ප්‍රශ්නය විසඳන්නට බෞද්ධ අමාත්‍ය ජාලය මැදිහත් වෙයි. බුදුගල සෝමරත්න නාහිමියන්ගේ කෘතීන් දෙකක් දොරට වඩේ. ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප කැපීමේ චාරිත්‍රය ඓතිහාසික අලුත් නුවර දේවාලය ආසන්නයේදී අද අලුයම යෙදුණු සුබ මොහොතින් සිදු කෙරුණා. මහනුවර ඇස්සල මහා පෙරහර මංගල්‍යය වෙනුවෙන් කප් කැපීම අද උදෑසන 4:10 දී තිබුණු සුබ මොහොතින් සිදු කළේ මහනුවර ශ්‍රී මහා විෂ්ණු දේවාලයේ වණ්ඩකුරාලවරයා විසිනුයි. අලුයම 1:09 දින සුබ මොහොතින් නාත විෂ්ණු කතරගම සහ පත්තිනි යන මහා දේවාලයන්හි කප් සිටුවීමට නියමිත අතර පෙරහර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහර එළඹෙන 13 වන දින වීථි සංචාරය කිරීමට නියමිතයි. එහි රන්දොලි මහා පෙරහර 18 වන දින වීථි සංචාරය ආරම්භ කොට නිකිණි පුරපසළොස්වක පොහෝ දිනයේ යෙදෙන 22 වන දින අවසන් මහා පෙරහර පවත්වා පසු දින දහවල් පෙරහර පැවැත්වීමෙන් පෙරහර වැඩ කටයුතු සිදු කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. මාතෘ භූමියේ ඒකීය භාවය උදෙසා ජීවිත දානය හා කාය දානය කැප කළ විරෝධාර රණවිරුවන් සිහි කරමින් අනුරාධපුරයේ අභිනවයෙන් ඉදිවන සඳහිරු සෑයේ තැන්පත් කිරීමට නියමිත චූඩා මාණික්‍ය හා කොත් වහන්සේ බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයට වැඩම කරවීම සඳහා ගංගාරාම විහාරස්ථානයේ සිට අද පෙරවරුවේ ගමන් ආරම්භ කළා. එහිදීද චූඩාමාණික්‍ය හා කොත් වහන්සේ වන්දනාමාන කිරීමට සදහැවතුන්ට අවස්ථාව හිමිවන අතර දෙවයිනේ තෝරාගත් විහාරස්ථාන 48ක් වෙත මෙම පූජනීය වස්තුන් වැඩම කරවීමටද නියමිතයි. ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ මඟ පෙන්වීම යටතේ අනුරාධපුර ප්‍රදේශයේ අභිනවයෙන් නිදිවන සඳහිරු සෑයේ තැන්පත් කිරීමට නියමිත චූඩාමාණික්‍ය හා කොත් වහන්සේ අඛණ්ඩව දින 3ක් පුරා ගංගාරාම විහාරස්ථානය තුල තැන්පත් කර තිබුණා. ඒ බෞද්ධ සදහැවතුන්ට වන්දනාමාන කර ගැනීම සඳහායි. මෙම පූජනීය වස්තුන් දිවයිනේ දිස්ත්‍රික්ක 18ක් ආවරණය කරමින් දින 47ක් පුරා විහාරස්ථාන 48ක් වෙත වැඩම කරවීමෙන් අනතුරුව සඳහිරු සෑයේ තැන්පත් කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. ඒ අනුව හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍යපාද කිරින්දේ අස්සජි නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය විසින් ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව පූජනීය වස්තුන් බෙල්ලන්විල රාජමහා විහාරයට වැඩම කරවීම සඳහා අද පෙරවරුවේ රථ පෙරහරින් මෙලෙස ගමන් ආරම්භ කළා. බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේදීද සදහැවතුන්ට මෙම පූජනීය වස්තුන් වන්දනාමාන කර ගැනීමට අවස්ථාව හිමි වනු ඇති. මේ සඳහා ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහයෝගය ලබා දුන්නා.
ජාතික ශිෂ්‍ය බට බලකායේ 13 වන බලඇණිය ස්ථාපිත කර තිබෙන මාතලේ හුළංගමුව මධ්‍යස්ථානය වෙත කලක සිට බලවත් අඩුවක්ව පැවති ජල පෙරණ යන්ත්‍රයක් බෞද්ධයා මාධ්‍ය ජාලයේ අනුග්‍රහයෙන් ඊයේ පරිත්‍යාග කළා. බෞද්ධයා මාධ්‍යජාලයේ ගරු සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන නාහිමියන්ගේ සංකල්පයකට අනුව මෙම ජලපෙරණ යන්ත්‍රය මෙලෙස පරිත්‍යාග කළේ මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතියේ සභාපති ඉසුරු ජයවර්ධන මහතාගේ සම්බන්ධීකරණයෙන්. යන්ත්‍රය සඳහා මූල්‍ය දායකත්වය දැක්වූයේ ධනපතිනී විමණිකේ මහත්මිය විසින්. මේ සඳහා බෞද්ධ රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂක කල්‍යාණ අලවත්තේ ගම මහතාද සහභාගී වුණා. ජාතික ශිෂ්‍යපට බලකායේ 13 වන බලඇණිය සඳහා මෙම ජලපෙරණ යන්ත්‍රය ලබා දීම සම්බන්ධයෙන් මේජර් උපුල් ජයවීර මහතා ස්තුතිය පළ කළේ මෙලෙසින්. මාතලේ දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වල බටහිර ඔස්සේ කටයුතු කරන ශිෂ්‍යයන් හට ඉමහත් වැදගත් වන අවස්ථාවක්. මාතලේ දිස්ත්‍රික්කයේම මේ වන විට පාසල් 52ක පමණ ශිෂ්‍ය බට කටයුතු ක්‍රියාත්මකයි. බට වියන් 25 දිනක පමණ මේ වෙනකොට කටයුතු කරනවා. ඒ ආදී වශයෙන් විශාල ශිෂ්‍ය ප්‍රමාණයකට මාතලේ දිස්ත්‍රික්කයේ මේ කාර්යය හේතු සාධක වෙනවා. අද දිනේදී මේ ලැබුණු ජල පෙරණිය ගෞරවනීය ස්තුතිය ප්‍රකාශ කරනවා බෞද්ධ මාධ්‍ය ජාලයේ ගරු සභාපති බොරලන්දේ වජිර ඥාන ස්වාමීන් වහන්සේට. ඒ වගේම මාතලේ පුණ්‍යවර්ධන සමිතියේ සභාපති දේශබන්දු ඉසුරු ජයවර්ධන මැතිතුන්ට ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අපට මූල්‍ය අනුග්‍රහය ලබා දීමට කටයුතු කරේ නිර්දීවන අධිපති විමණිකේ මහත්මිය. ඉතින් අපි එතුමියටත් මේ අවස්ථාවේදී පින් අනුමෝදන් කරනවා. නැත්නම් අපි ගෞරවනීය ස්තුතිය ප්‍රකාශ කරනවා. ජාතික ශිෂ්‍ය බට බලකායේ 13 වන බලඇණිය මාතලේ අනුදෙන නිලධාරීතුමා ඇතුළු සමස්ත නිලධාරී බලංගොඩ කල්තොට බුදුගල රජමහා විහාරාධිකාරී කල්තොට දකුණු ඉවුර විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති පූජ්‍යපාද බුදුගල සෝමරත්න නාහිමියන් විසින් රචිත ලේඛන සමුරු සහ බුදුගල බුදුපුත් හඬ යන කෘතීන් එළි දැක්වීම අද සිදු කෙරුණා. බලංගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන ශ්‍රවණාගාරයේදී කෘතීන් එළි දැක්වීමේ වැඩසටහන පැවැත්වුණා. පූජ්‍යපාද බුදුගල සෝමරත්න නාහිමියන් විසින් පුවත්පත්වල රචනා කරන ලද ලිපි සහ 30 වසරක පැවිදි ජීවිතය තුළ පොත්පත් සහ සංග්‍රහවලට ලියන ලද ලිපීන් අන්තර්ගත කරමින් මෙම කෘතීන් රචනා කර තිබෙනවා. අමරපුර සිරිසත් ධම්මවංශ මහානිකායේ රාස්සගල විහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ වෙතයි ප්‍රථමයෙන් කෘතීන් පිළිගන්වනු ලැබුවේ. මේ සඳහා සබරගමුව විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යනාංශයේ මහාචාර්ය මනෝජ් ආරියරත්න මහතා ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසක් සහභාගී වුණා. ගාල්ල පිටිගල ප්‍රදේශයේ තේ කර්මාන්තයේ නියැලෙන ජනතාව වෙනුවෙන් සහ එම පවුල්වල කොවිඩ් ආසාදිත පුද්ගලයන් සඳහා වියලි ආහාර මොළු පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා. ගාල්ල පිටිගල අතුකෝරළ තේකර්මන්ත ශාලාවේදී වියලි ආහාර ලබා දීමේ වැඩසටහන දියත් කෙරුණා. අනුර අතුකෝරළ මහතාගේ පූර්ණ අනුග්‍රහය යටතේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් මතයි. රට තුළ මතුව ඇති අධික කොරෝනා ආසාදිතයින් හේතුවෙන් රෝගීන් කළමනාකරණය උදෙසා සෞඛ්‍ය අංශ වෙතින් නව වැඩපිළිවෙලක් මේ අගෝස්තු 4 වෙනිදා සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරා මාර්ගෝපදේශ සංග්‍රහයක් ගෙදරදී බලාගත යුතුයි බලාගත හැකි රෝගීන් කවුද ගෙදරදී මේ කොරෝනා පොසිටිව් රෝගීන් බලාගන්නේ කොහොමද කියන සම්බන්ධව මේකෙදී අවුරුදු 2ත් අවුරුදු 65ත් අතර වැඩි සංකුලතා නැති එහෙම නැත්නම් ප්‍රශ්න අඩු රෝගීන්ව ගෙදරදී බලා ගැනීමට දැන්ට තීරණය කරලා තියෙනවා. මේකට හේතු වෙලා තියෙන්නේ දැන් කොරෝනා රෝගීන් දිනපතා වාර්තා වෙන ප්‍රමාණය ඉතාමත්ම අධිකයි. ඉතින් මේ හැම රෝගියෙකුටම ඇත්තටම කිව්වොත් රෝහලක ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වන්නේ නැහැ. මේ කොරෝනා කියලා කියන්නේ වෛරස් රෝගයක්. වැඩි ප්‍රතිශතයකට කැස්සෙහිම් බිස්සා වුණ තිබිලා ඉබේම සනීපෙලා යනවා. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් යටතේ වැඩියෙන් රෝගීන් වාර්තා වෙනකොට ඒ රෝගීන් සියල්ලම රෝහල් කරා ආවොත් රෝහල් වල ධාරිතාවයේ ඉක්මවා ගිහිල්ලා
ඔබ දකින්නට ඇති පහුගිය දිනවල සමහර රෝහල් වල ඇඳන් යට සමහර විට එළියේ පවා රෝගීන් ඉන්නවා. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් ඇති වුණොත් අවසානයේදී අර නිසි ප්‍රතිකාර අවශ්‍ය වන රෝගීන්ට අපිට ප්‍රතිකාර ලබා දීමේ නොහැකියාවක් ඇති වෙනවා. මෙන්න මේ තත්ත්වය නිසා තමයි රෝහලකට අත්‍යවශ්‍යයෙන් පැමිණෙන ප්‍රතිකාර ලබා ගත යුතු රෝගීන් පැමිණලා රෝග ලක්ෂණ අඩු එහෙම නැත්නම් රෝග ලක්ෂණ නැති පිරිස gedara තියාගෙනම බලා ගන්නට ක්‍රමවේදයක් අපි සකස් කළ යුත්තේ. මේක ලංකාවට පමණක් නෙවෙයි ලෝකේ පුරාම සිද්ධ වෙන දෙයක්. මොකද අපි යන්තම් කැසෙන් මිරිසා වුණ තිබුණා කියලා වෙන රෝගයකදී අපි රෝහලක් කරා දුවගෙන යන්නේ නැහැ. ඉතින් මෙන්න මේ தත්ත්වය අපි තේරුම් ගත යුතුයි. අවශ්‍ය වෙලාවෙදී රෝහලක් කරා යා යුතුයි. නමුත් අනවශ්‍ය විදිහට යන්තම් කොරෝනා පොසිටිව් හැබැයි කැසෙන් මිරිසා වුණ තියෙන දරුවෝ දුව සෙල්ලම් කරගෙන ඉන්න දරුවෝ රෝහලකට ගෙනල්ලා ගාල් කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. ඒත් සමගින් අදට නියමිත සුසන්දේශයේ පුවත් විකාශය නිමාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශයේ Facebook පිටු ඔස්සේ දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් ඔබට එක් විය හැකි. ඔබ සැමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.